මේ අවුරුද්දේ එක්සෑම් කරන අයට මම මොඩල් පේපර් එකක් දාලා තියෙනවා දුවලා පුතාලා ඒක අරගෙන ගණන් හදන්න. මම මේකේ ගණන් 5යි දාලා තියෙන්නේ. අද මම එක ගණනක් හදන හැටි කියලා දෙනවා. ඔයාලා ඊටු ගණන් හදලා මම ඩිස්කස් කරනකොට අඩුපාඩු හදා ගන්න ලකුණු දෙන්න අවස්ථාවක් මම කියනකොට ඒවත් ලකුණු කරගන්න. මම මේ පේපර් එකේ 5 වෙනි ගණන අද ඔයාලට කියලා දෙන්නම් උත්තර ලියන විදිහ. ඒකේ මම දාලා තියෙනවා ශ්‍රේණි කොටසයි අභියෝගයේ කොටසයි විපද ප්‍රසාරණයේ කොටසයි. මුලින්ම මම ශ්‍රේණි ගණන හදන්නම් මේ කොටස. ගණන 1 යට එක්වරක් දෙවරක් තුන. ධන 1 යට දෙවරක් තුන්වරක් හතර. ධන 1 යට තුන්වරක් හතරවරක් පහ. ඔය විදිහට ස්ටික් ටිකක් දාලා අද දීලා තියෙනවා අපිට සංඛ්‍යාවක් මොකක්ද ශ්‍රේණි. දැන් ඔයාලා දන්නවා ශ්‍රේණියක් කියන්නේ යම්කිසි රටාවකට තියෙන පද සමූහයක එකතුවක්. අපි හිතමු U1 ධන U2 ධන U3 සාමාන්‍යයෙන් U කියලා අංකණය කරන්නේ පද. ඔන්න ඔය ආකාරයට තියෙන රටාවකට තියෙන පදවල එකතුවකට අපි කියනවා ශ්‍රේණියක් කියලා. සමහර විට මේ අතර කමා දාලා අපිට දුන්නොත් මෙහෙම. අපි කියනවා මේ රටාවට තිබුණත් රටාවේ අතරට කමා දාලා මේක පද අනුක්‍රමයක් කියනවා. අනුක්‍රමය. අනුක්‍රමණය නෙවෙයි අනුක්‍රමය. ඒ අනුක්‍රමයේ මැදට ධන දාලා දුන්නාම තමයි ශ්‍රේණියක් කියන්නේ. එහෙමනම් ඔන්න අපේ ශ්‍රේණි ගණන. අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි මෙම ශ්‍රේණියේ n වෙනි පදේ සොයන්න. අපි පළවෙනි පදේ U1 2 U2 තුන්වෙනි පදේ U3 කියනවා නම් n වෙනි පදේ අපි UN කියලා අංකණය කරනවා. ඔයාලට පේනවා යම්කිසි රටාවක් මේකේ. ඒකනේ ශ්‍රේණියක් කියන්නේ අපි හැම පදයකම ලවයට එක නම් n වෙනි පදේ එක තමයි. දැන් බලන්න මේ ඉලක්කම් තුන වෙනස් වෙන රටාව. මෙයාගේ පළවෙනි ඉලක්කම 1 2 3 එහෙනම් n වෙනි තැන ඒ. ඊළඟ දෙවෙනි ඉලක්කම 2 3 4 කී කියනවා මෙයාට වඩා එකක් වැඩි. එහෙනම් n ධන 1. ඊළඟ පදයටත් වඩා එකක් වැඩියෙන් n ධන 2. අපිට මේක ලියාගත්තාම ඕනම් හරිද කියලා බලන්න පුළුවන්. n එක දැම්මොත් මෙයා එන්න ඕනේ u1. එන්ට දෙක දැම්මොත් u2 මේ පදේ එන්න ඕනේ. ඒ වගේ පද දෙකක් තුනක් හරිද කියලා නම් තුන්වෙනි පදේ බලමු. u3 එන්ට 3 දාන්නකො 3 4 5 u3 හරියටම එනවා. එහෙමනම් n වෙනි පදේ හරි. අපේ ගැටලුව ඇති පද n සංඛ්‍යාවක අයිත්‍ය සොයන්න. පද n සංඛ්‍යාවක අයිත්‍ය. ඒ වැඩේ කරන්න අපිට r වෙනි පදේ ඕනෙමයි. r වෙනි පදේ අපි ලියමු un දිහා බලාගෙන r ධන 1 r ධන 2. ඔන්න r වෙනි පදේ. මේ පදයක් ලියපුවාම ඔයාලට ලකුණු 5ක් ගන්න පුළුවන්. දැන් ඔයාලගේ ප්‍රශ්නේ තමයි මේ සිග්මා ur සොයන්න කියන එක r සමානයි a දක්වා. සිග්මා ur සොයන්න. ඒ වගේම දීලා තියෙනවා මේ ur හෙව්වට පස්සේ මෙන්න මේ ආකාරයට f සොයන්න කියලා ඔයාලා ප්‍රශ්නේ කියව ගන්න. දෙකයි ur සමානයි f ඍණ f ධන 1 වන පරිදි f සොයන්න කියන එක තමයි මුලින් අහලා තියෙන ප්‍රශ්නේ. අපි බලමු එන්න කොහොමද දැන් මේ ur කොටස් දෙකකට කඩා ගන්න ඕනේ. කොහොමද කඩන්නේ කියලා. ඒ කඩන රටාව දැන් බලන්න. r ධන 1 r ධන 2. මෙයා කොටස් දෙකකට කඩනකොට මේ මුල සාධක දෙක එකට අග සාධක දෙක එකටත් අරගෙන හරිය ලියන්න. ලවයේ තියෙන නියතයක් නම් ඔයාලත් එහා පැත්තේ ලවයට නියත දාන්න. r ධන 1 මැදට ධන දැම්මත් ඍණ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට ගැලපිලා ඒ r ධන 1 r ධන 2. ඔන්න ඔය ආකාරයට කොටස් දෙක කඩා ගන්න. උඩ නියතයක් නම් අපි දාන්නේ නියත. හරේ සාධක තුනක් තිබ්බොත් මුල දෙක එකටත් අග දෙක එකටත් වන ආකාරයට කඩා ගන්න. එහෙනම් අපි බලමු මේ a සහ b ට උත්තර දෙක හොයාගන්න විදිහට.
පොදු හරිය ගත්තොත් මෙන්න මෙහෙම එක සමානයි ඒ වරක් මෙතන ඉරි කැලේ තුනක් ගන්නවා මම r ධන 2 ධන b වරක් r ඒක ඔයාලා එකපාරට ලියවට කමන්නේ පොදු හරිය අරගෙන අර බින්න භාග රටාවට අයින් කරලා මේ පදේ ලියන්න. එහෙමනම් අපේ සංගුණක සමාන කරලා ඒකයි දෙකයි උත්තර වෙනවා. කවදාවත් r ට අගයක් දාලා යන්න එපා. r කියන්නේ ධන නිකිලයක්. අපි ඒ උනාට කරන්නේ සංගුණක සමාන කිරීමේ ක්‍රමයට එදී සොයා ගන්න. r ගේ සංගුණක ගත්තොත් බිඳුව සමානයි a ධන b. නියත පද සමාන කළොත් එක සමානයි මම ලියන්නම් නියත පද එක සමානයි 2a. මෙතන නියතයක් නැහැ r පදයක් පමණයි. ඒට භාගයක් ගන්න. එම නිසා b දෙනවා ඍණ භාගයක්. ඔන්න අපි a සහ b ට උත්තර හොයාගත්තා. දැන් මම a b ගේ උත්තර දෙක ආදේශ කරලා ගණන ලියනවා මෙන්න. ur සමානයි. භාගය යට r r ධන 1. ඍණ භාගය ඍණ එක මැදට දාලා ලිව්වා r ධන 1 r ධන 2. ඔන්න ආකාරයට මට ur කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. මේ දෙකේ ඉලක්කම වලට පහළට දාලා ලියන්නත් පුළුවන්. 2යි r r ධන 1. ඍණ 1ට දෙවරක් r ධන 1 r ධන 2. දැන් පේපර් එක බැලුවොත් ඔයාලට පේනවා මේ දෙකේ ඉලක්කම හරහට වැඩි කරලා තියෙනවා ur කියලා. එතකොට මට එනවා මෙන්න මේ ආකාරයට එහා පැත්තේ පද දෙක. හැබැයි ඒගොල්ලෝ කියන්නේ මට 2යි ur සමානයි. එපා වෙන එපා ධන එක ආකාරයට තියන්න. එහෙනම් මම මෙයාට එපා කියන්නම්. එවිට අනිවාර්යෙන් අරයට එපා ධන එක බව ඔයාලට පේනවා. එහෙනම් මොන්න මට මේ අවස්ථාවට එන්න පුළුවන් වුණා. ඒ වගේම එපා කියන කෙනාව අර්ථ දක්වලා මම පැත්තක තියන්න ඕනේ කාටද මම එපා කියලා ලිව්වේ. ඒකට ලකුණු 5ක් අනිවාර්යෙන් තියෙනවා. එහෙනම් අපි දැන් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි සිග්මා ur සොයන්නේ. දැන් අපි බලමු අපි නවත්තපු තැන ඉස්සරහට යමු. 2යි ur සමානයි. එපා ඍණ එපා ධන එක තමයි අපි නවත්තපු තැන. සිග්මා ur වැලි මෙහෙමයි. r එක දාලා එක පේලියක් ලියන්න. දෙවරක් q එක. f1 ඍණ f2. r දෙක දාලා තව පේලියක් ලියන්න. දෙවරක් u2. f2 ඍණ f3. අපි උඩ ලියන්නේ පේලි දෙකයි. තීර දෙක නම් පේලි දෙකයි. ටික ටිකක් දාන්න. දාලා අන්තිම පේලි දෙක එහෙම නැත්නම් r ට n ඍණ එක දාලා තව පේලියක් ලියන්න. දෙවරක් u n ඍණ 1 සමානයි. f n ඍණ 1 ඍණ f n. r ට n දාලා තව පේලියක් ලියන්න. දෙවරක් u n සමානයි. f n ඍණ f n ධන 1. එහෙනම් උඩින් පේලි දෙකයි යටින් පේලි දෙකයි. ඔයාලා මේ සිග්මා ur සොයන්න කියන එකේ තේරුම තමයි u1 ධන u2 ධන u3 ධන un සොයන්න කියන අර්ථයනේ. එහෙනම් අපි මේ ටික එකතු කළොත් ඔබ ලැබෙනවා. එහෙනම් මම එකතු කරනවා කියන එක පේලි කීපයක් තියෙන නිසා ඊතලයක් ගහලා එකතු කරනවා කියලා පැත්තකට ලියන්න. දැන් අපි බලමු එකතු කරද්දී මේ ඍණ f2ට මෙයා කැපෙනවා. රටාවට තව පද ලියලා තිබුණා නම් මොම කැපෙනවා කැපිලා මෙයක් කැපෙනවා අන්තිම පද දෙක දක්වාම කපනවා. එතකොට ඔයාලට ලකුණු දෙද්දී මේ පේලි දෙකට 5යි මේ පේලි දෙකට 5යි මේ අතරේ කිසි දෙයක් ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් මට එනවා දැන් වම් පැත්තේ දෙවරක් u1 ධන u2 un ඍණ 1 ධන un කියලා එනවා. සමානයි. එහා පැත්ත බලන්න. f1 ඉතුරු වෙලා. ඍණ f1 ධන 1 ඉතුරු වෙලා. එහෙනම් මම මේ ඉතුරු පද දෙක ලියුවොත් මෙන්න මෙහෙමයි ඉතුරු වෙලා තියෙන්නේ. f1 ඍණ f1 ධන 1. මෙයාට මම දානවා දෙවරක් සිග්මා ur.
R සමානයි K සිට N. මට ඕනේ F එක. මම අර්ථ දක්වලා තියෙනවා මේ F R කියන්නේ කවුද කියලා. ඒ R වෙනුවට එක දාන්න භාගය. ඍණ. R වෙනුවට N දාන එක දැම්මොත් F වෙන දාන එක. N දාන එක N දාන දෙක. අපි උගක් වෙලාවට කෙටියෙන් මෙන්න මෙයාට SN කියනවා. එහෙනම් SN ගේ උත්තරේ අපි මෙහෙම කියනවා. අර දෙකෙන් බෙදලා 1ට 4යි. මෙන්න 1ට. දෙවරක් n ධන 1 n ධන 2. මොන අපි පදයෙන් සංඛ්‍යාවක එකතුව හොයලා ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාලගෙන් නිතරම අහන්නේ මේ ශ්‍රේණිය අபிසාරීද කියලා. ශ්‍රේණිය අபிසාරීද කියලා. ඔයාලා දන්නා ශ්‍රේණිය අபிසාරී බව පෙන්වන්න ඊළඟට මොකද කරන්න කියලා. අපි හොයනවා පද අනන්තයක එකතුව. මේ n සංඛ්‍යාවකනේ. පද අනන්තයක එකතුව පරිමිත නම් එම ශ්‍රේණිය අபிසාරී කියනවා. Sn සමානයි 1ට 4 ඍණ 1ට දෙවරක් n ධන 1 n ධන 2. පද අනන්තයක IQ සොයන්න කිව්වොත් අපි කරන්නේ මෙන්න මේකයි. n අනන්තයට ආසන්න වන විට සීමාකාරියගේ සලකන්න. n අනන්තයට ආසන්න වන විට දකුණු පැත්තට ලියාගෙන යන්න. දෙවරක් n ධන 1 n ධන 2. එහෙමනම් ඔය පිළිවිල අපි කියන්න ඕනේ ලකුණු කියනවා. සෑම පදයකටම අපි සීමාකාරී අවස්ථාව දැම්මයි අනන්තයට ආසන්න වන විට. මෙයා හින්න තියෙද්දී ඒ අනන්තයට ගියා කියලා 1ට 4ට මුකුත් කියන්නේ නැහැ. ඒ අනන්තයට ආසන්න වන විට හරිය විශාල උත්තරයක්. එක විශාල උත්තරයකින් බෙදුනොත් උත්තරේ දිනවා. එහෙමනම් මට පද අනන්තයක එකතු ආවේ 1ට 4යි. මම කියනවා පද අනන්තයක IQ පරිමිත බැරි. පරිමිත බැරි. ශ්‍රේණිය අபிසාරී වේ. ශ්‍රේණිය අபிසාරී වේ. ඒක ලියන්න. පද අනන්තයක IQ පරිමිත බැරි. ශ්‍රේණිය අபிසාරී වේ. එහෙනම් අපේ ශ්‍රේණි කොටස ඊළඟට ඔයාලට මම දාලා ඇති අභිවනේ ගණන. අපි බලමු අභිවනේ ගණනටත් දීලා ලකුණු කොහොමද ගන්න පුළුවන් කියලා. අභිවනේ ගණන මම දැන්නේ මෙන්නයි 10 වෙනි බලය. මේක B කොටස වෙන්නේ. ධන 3 වරක් 4 ධන 2. ධන 5. 9න් බෙදෙන බව ගණිත අභිවනයෙන් සාධනය කරන්නේ. මෙයා 9න් බෙදෙනවා කියලා අභිවනයෙන් ඔප්පු කරන්නේ. ඔයාලා දන්න අභිවනයේ ගණනක් හදනකොට අපිට පියවර 4ක් තියෙනවා. පළවෙනි පියවර තමයි n ගැන කිසි දෙයක් දීලා නැත්නම් n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වීම. දෙවෙනි පියවර තමයි n සමානයි p-ට පිදන්නනේ කියලා නම් p-ට සත්‍ය බව උපකල්පනය කිරීම. තුන්වෙනි පියවර n සමානයි p ධන 1ට සත්‍ය බව පෙන්වීම සහ අවසාන පියවර වශයෙන් අපි වාක්‍යයක් දීලා තියෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි පියවර. n සමානයි 1ට. මම එන්ට එක ආදේශ කළොත් 10යි. 3 වරක් 4 3 බලය. ධන 5 කියලා එනවා. අපි එන්ට එක දැන් 10යි. ධන 3 වරක් 64. ධන 5. 10 ධන 3න් වැඩි කළොත් 12යි 3 එකක් 19යි ධන 5. මේක සුළු කළොත් මට එනවා 7යි 0යි 2යි 207. මේ 207 9න් බෙදෙනවා. අපි ඒක මෙහෙම ලියලා තියෙනවා. 9 වරක් 23. එහෙමනම් අපි ලියනවා 9න් බෙදේ. එම නිසා n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. මොන ආකාරයට අපි පළවෙනි පියවරට ලකුණු ගන්න ඕන. එතකොට අවශ්‍ය පිළිවෙල බලන්න. n එක දාලා මම උත්තරේ ගත්තා. 207යි කියලා.
ඒක නමෙන් බෙදෙන බව නිකාම ලියන්න එපා. නම වරක් 23. නමෙන් බෙදේ. එම නිසා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. එහෙනම් අපේ දෙවෙනි පියවර විදිහට අපි යන්නේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කිරීම. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි. උපකල්පනය කරමු. අපි හිතනවා හරි ඇති කියලා. නවත්තපු ගමන් p z කියලා දාන්න. මොකද අපි අභියෝනේ ගණන් හදන්නේ ධන නිකිල සඳහා පමණයි. p කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ. දැන් මම මේක ලියන්නේ මෙහෙමයි. n වෙනුවට p දාන්නේ. 3 වරක් 4 p දාන 2 ලියන්න ධන 5. නමෙන් බෙදේ කියන්නේ 9 වරක් උත්තරයක් එනවා. හැබැයි මේ උත්තරේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එහෙනම් k z ලියන්න. k ගැන කියන්න ඕනේ. අපි මොකක් හරි අකුරක් ලියුවොත් ඒක ගැන ලියන්න ඕනේ. දැන් මම දෙවෙනි පියවරට ඔයාලට ලකුණු තියෙනවා පහ. ඊළඟට n සමානයි p ධන 1ට සත්‍ය බව පෙන්වීම. ඔප්පු කරන්න ඕනේ. මම දැන් n වෙනුවට p ධන 1 දානවා. 10 p ධන 1. ධන 3 වරක් 4 p ධන 1 ධන 2. එන්ටර් p ධන 1 ධන 5. මෙන්න මෙයක් නමෙන් බෙදේ කියලා ඔප්පු කළොත් හරි. ඒක ඔප්පු කරන්න මගේ උපකල්පනය උදව් කරගන්නම වෙනවා. එයා උදව් කරගන්න නම් මේ බලමම දකින්න ඕනේ. ඒ නිසා කලබල වෙලා මේවා එකතු කරන්න යන්න එපා. මේ පද හදා ගන්න බලන්න. 10p වරක් 10. දැන් හරියට p ධන 1 වෙනුවට ගැටුවා. 3 වරක් 4 p ධන 2 මෙතන තියෙන නිසා වරක් 4 වෙන් කළා ධන 5. ඔන්න ඔය ආකාරයෙන් මම උපකල්පනයේ තියෙන බල හදාගත්තා. දැන් මම උපකල්පනයේ වැඩක් ගන්න ඕනනේ. ඒ වැඩක් ගන්න එකට අපි මෙහෙම කරමු. මේ 10p වෙනි බලය එතනක් තියෙනවානේ. එයාට ආදේශයක් මේකෙන් අරගෙන මෙතෙන්ට දාන්න. එහෙනම් මේ 10 වරක් කියලා අපි පටන් ගමු. 10 වරක්. 10p ගේ ආදේශය බලන්න. මෙයා වෙනුවට මේ පද දෙක එහා පැත්තට අරගෙන ලියුවාම හරි. 9k ඍණ 3 වරක් 4 p ධන 2 ඍණ 5. දැන් හරියට බලන්න මම ලියුවා. 10p බලය වෙනුවට මෙතනින් ආදේශයක් ගෙනත් දැම්ම මේ 10ක් පිටේ තියෙනවා. මේ පදවලට කිසි දෙයක් කරන්න එපා. 12 වරක් 4 p ධන 2 ධන 5 එලෙසම ලියන්න. දැන් අපි තව ටිකක් සුළු කරගන්න බලමු. බලන්න අයින් කළොත් 10 වරක් 9යි කිය. ඒවා වැඩි කරන්න යන්න එපා. මොකද මට 9න් බෙදේ කියලා කියන්න ඕන නම් 9 ඉලක්කම පේන්න තියෙනවා. මේ දෙන්න වැඩි කළාට කමන්නේ 30 වරක් 4 p ධන 3. 10 වරක් මෙතන 5 50යි. 12 වරක් 4 p ධන 2 ධන 5 කියලා මට ඇරිති. අපි බලමු තව ටිකක් සුළු කරගන්න. 9න් බෙදේ කියන තැනට එනකල් අපි එන්නේ. 10 වරක් 9යි කි. මෙන්න මේ දෙන්න දිහා බලන්න. 30 වරක් 4 p ධන 2 ඍණත් එක්ක. 12 වරක් 4 p ධන 2. සුළු කළොත් මට එනවා ඍණ 18 වරක් 4 p ධන 2. උදාහරණයක් විදිහට මෙතන ඍණ 30x තිබ්බනම් මම 4 p ධන 2ට x කිව්වා. ධන 12යි x තියෙනවා. එනවනේ මට ඍණ 18යි x කියලා. ඊළඟට ඍණ මේ දෙන්න සුළු කළොත් 45. දැන් බලන්න මේ තුන් දෙනාම දිහා. මට පිටට ගන්න පුළුවන් 9 ඉලක්කම. අරගෙන 10යි කිය. මෙතනින් එනවා ඍණ 2 වරක් 4 p ධන 2. මෙතනින් එනවා ඍණ 5. 9 වරක් පූර්ණ සංඛ්‍යාවක් අර තියෙන බෙදින් මොකුත් නැහැ. එහෙනම් මම කියනවා ඊළඟ පේළිය 9න් බෙදේ. එම නිසා n සමානයි p ධන 1ට සත්‍ය වේ. දැන් මම ඔප්පු කරලා ඉවරයි p ධන 1ට සත්‍ය බව. අවසාන වාක්‍ය දෙක. ඒක ලියනකොට ඔයාලා කරන්නේ මේ කරපු වැඩ ටික තමයි මේ වාක්‍යෙ ලියන්නේ. ඒ වාක්‍ය හරියට ලියලාද කියලා බලන්න. n
සමානයි එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. කරපු වැඩ. n සමානයි p ට සත්‍යයි උපකල්පනය කළ බැවින්. උපකල්පනය කළ බැවින් n සමානයි p ධන එකටද සත්‍ය වේ. එම නිසා ගණිත අභිවනයෙන් එන්නේ සෑම ධන පූර්ණ සංඛ්‍යාවක් සඳහාම කියලා ලියන්න ටිකක් දිග වැඩි නම් NIT set plus සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ඔය වාක්‍යෙ මම ලකුණු පහක් තවත් ගාලා ලැබෙනවා කොහොමද ඒ වගේ ගැටලුවකට ගාලා ලකුණු 35ක් විතර වගේ ගන්න. එහෙනම් මම මේ ගණනේ තව දාලා තිබ්බා විපද ප්‍රසාරණයේ කොටස. විපද ප්‍රසාරණයේ තව කොටසක් දාලා තිබ්බා. මේ වෙනකොට විපද ප්‍රසාරණය කරලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඒ ගැටලුවටත් යනවා. මුලින්ම එක ධන x ගේ මිනි බලයේ ප්‍රසාරණය ලියා දක්වන්න. අපි මෙයාගේ ප්‍රසාරණය කෙටියෙන් ලියුවත් ලකුණු දෙනවා, දිගට ප්‍රසාරණය ලියුවත් ලකුණු දෙනවා. මම ක්‍රම දෙකකින් ලියනවා. NC බිඳුව, NC 1x, NC 2x වර්ගය. කොහොම ගිහිල්ලා NC rx තව ටිකක් දාලා NC nx. ඔකමඩ කෙටියෙන් සිග්මා දාලා ලියන්නත් පුළුවන්. සිග්මා දාලා ලියනකොට අර සාධාරණ පදයේ ලියලා මේක ඇතුලේ XR R සමානයි බිඳුවේ සිට n දක්වා කියලා ලිව්වත් මේ මොන ක්‍රමයකට ඔයාලා ප්‍රසාරණය ලිව්වත් මේ NCR කියන එක්කෙනාව අර්ථ දක්වලා ලියන්න අලුත් දෙයක් ලිව්වොත් හැමතිස්සෙම අපි ඒක ගැන පැත්තට ලියන්න ඕනේ. ඒ වගේම NIT set plus. එතකොට ඔයාලට විපද ප්‍රසාරණය ලියන්න කිව්වොත් මේ විදිහට දිගට ලියන්නත් පුළුවන්. එක දණිස් දෙන්න. එයා කෙටි ලියන්නත් පුළුවන්. කොයි ආකාරයකට ලියුවත් NCR අර්ථ දක්වන්න n කියන්නේ මොකක්ද කියලා කියනවා. ඊළඟට ඔයාලගේ ගැටලුවක් මෙන්න මෙහෙම අපිට පුරුදු ගැටලුවක් එක දීලා තියෙනවා. NCR ධන NCR න එක උත්තරේ n ධන එක CR බව සාධනය කරන්න. අපි බලමු එහෙනම් මේක වම් පැත්ත සුළු කරලා LHS NCR න එක දෙන එකතු කරපුවාම එන්න ඕනේ උත්තරේ තියෙනවා. මම මෙයාගේ ප්‍රසාරණය ලියන්න. n ගේ ක්‍රමාරෝපිත n දින r ගේ ක්‍රමාරෝපිත වරක් r ගේ ක්‍රමාරෝපිත ධන n ගේ ක්‍රමාරෝපිත මෙයාගේ මෙයා අඩු කළොත් n දින r ධන එකේ ක්‍රමාරෝපිත වරක් r න එකේ ක්‍රමාරෝපිත. අපි මෙයා සුළු කරන්න පොදු සාධක පිටට ගන්න. ළමයෙන් n ගත්තා. හරයෙන් අපි බලමු. මේ දෙන්න බැලුවොත් මෙයාට වඩා එකක් මෙයාගේ වැඩි. එහෙනම් මෙයා තමයි පිටට. මේ දෙන්න බැලුවොත් r මේක තමයි පිටට ගන්න. වරහන ඇතුලේ එක යට අපි n දින r ගත්තා. n ගත්තා. r ගේ ක්‍රමාරෝපිතෙන් r න එකක ක්‍රමාරෝපිතය අරන් r ඉතුරු එක යට මෙයක් ගත්තා. මෙයක් ගත්තා. මෙයා ඉතුරුයි n දින r ධන එක කියන පදේ. එහෙනම් මම ඊළඟ පේළියට යනවා n ගේ ක්‍රමාරෝපිත යට n දින r ගේ ක්‍රමාරෝපිතයේ වරක් r න එකේ ක්‍රමාරෝපිතයේ වරක් මෙයාගේ පොදු හරය අපි ගමු. r වරක් n දින r ධන එක කියලා එනවා පොදු හරයට. මේ එක වැඩි වෙනවා n දින r ධන එකේ. ඊළඟට ධන r වෙනවා. r කැපිලා යනවා.
දැන් මට එනවා එන්ගේ ක්‍රමාරෝපිත වරක් එන්දන එකක් ලවේ. හරේ තියෙනවා එන්ඩිනාර්ගේ ක්‍රමාරෝපිත ආරිනේගේ ක්‍රමාරෝපිත වරක් ආර් එන්ඩිනාර් ධන 1 කියලා එලිත් තියෙනවා. ලවේදී බලපු ගමන් ඔයාලට පේනවා මේක ලියන්න පුළුවන් එන්දන එකේ ක්‍රමාරෝපිත. බෙදී එන්ඩිනාර්ගේ ක්‍රමාරෝපිතය ඊට එකක් වැඩි පදේ මෙතන තියෙනවා. එහෙනම් එන්ඩිනාර් ධන එකේ ක්‍රමාරෝපිතය. ආරිනේගේ ක්‍රමාරෝපිතය ඊට එකක් වැඩි පදේ මෙතන. ආර්ගේ ක්‍රමාරෝපිතය. ඔන්න අපු උත්තරේ. දැන් අපි බලමු එන්න ඕනේ මොකක්ද කියලා. එන් ධන එක 100. හරිම උත්තරය ඇවිත් තියෙනවා එන් ධන එක 100. මේ ආකාරයට අපිට ඒ වගේ ගණනක වම් පැත්ත සුළු කරලා පොදු සාධක අරගෙන ගණනේ උත්තරේ කියන්න. ඊළඟට ඔයාලට මේ ගණන විදිහට මෙන්න මෙහෙම දීලා තියෙනවා. මේ කොටස් තියරි වගේ දැන් ගණනේ ගාවට අපි බලමු. ඒකදන් x කියන විභාගයේ ප්‍රසාරණයේ TR ධන 1 එමණදී මෙන්න මේ R ධන 1 වෙනි පදේ R ධන 2 පදේ R ධන 3 පදේ R ධන 4 පදේ සංගුණක ABCD කියලා දීලා ගන්න කියනකොට වෙන්නේ ABCD මේ පදවල සංගුණක ඒ වගේම දත්තේ තියෙනවා A යට A ධන B ධන C යට C ධන B සමානයි ලැම්ඩා වර B යට B ධන C නම් ලැම්ඩා සොයන්න කියන එකයි ප්‍රශ්නේ. දැන් පැහැදිලි කියලා බලන්න මේ ප්‍රසාරණය R ධන 1 වෙනි පදේ සම්මුණකේ R ධන 2 වෙනි පදේ සම්මුණකේ B R ධන 3 වෙනි පදේ සම්මුණකේ C R ධන 4 වෙනි පදේ සම්මුණකේ D මේ සම්බන්ධය දීලා ලැම්ඩා සොයන්න. දැන් මේ වගේ ගැටලුවක් දැක්කම සමහරව ටිකක් බය හිතෙනවා අත ගහන්න නැතුව ඉන්න. හොඳට කියවලා ඉගෙනගත්තු දේවල් උදව් කරගෙන උත්තරේ ගන්න බලන්න බය වෙන්නේ නැතුව. අපි බලමු එහෙනම් මොනවද මේ කියන්නේ. R ධන 1 වෙනි පදේ කියන්නේ TR ධන 1. R ධන 2 කියන්නේ TR ධන 2. අපි සාමාන්‍යයෙන් පද ලියන්නේ එහෙම. මෙන්න ඔය දීලා තියෙන පද ටික. මෙයාගේ සංගුණකය NCR අර ශ්‍රේණිය. මෙයාගේ NCR ධන 1. මෙයාගේ NCR ධන 2. මෙයාගේ NCR ධන 3. ඒක අපි මතක නැත්නම් මෙන්න මෙහෙම. NCR XR කියලා අපි මේක ඇතුළට දානවා. මේ ශ්‍රේණිය ලියන්නේ. මේ තියෙන හැමතිස්සෙම R ධන 1 වෙනි පදේ. මේ R ධන 1 වෙනි පදේ තමයි මේ සිග්මා ඇතුලේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ සංගුණකය කියන්නේ x නැතුව NCR. එහෙනම් මෙතෙන්ට වඩා එකක් අඩුවෙන් හැමතිස්සෙම මෙතන. මෙයාට වඩා එකක් අඩුවෙන් මෙතන. ඒ ආකාරයට ඔන්න තමයි. මෙයාට දීලා A කියලා. මෙයාට B, මෙයාට C, මෙයාට D. ඔන්න ඔය ටික අපි තේරුම් ගත්තා නම් ගණනට අර්ථ ගන්නන්න පුළුවන්. ඒ ටික තේරුම් ගත්තේ නැත්නම් අපි මේක දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් අපි ගණන හදන්න පටන් ගමු. මේ දීලා තියෙන සම්බන්ධයට අපි දැන් දාමු අර පද ටික. අපිට දීලා තියෙන්නේ A යට A ධන B. ධන C බෙදීම C ධන D. සමාන වූ ලැම්ඩා වරක් B යට B ධන C. දැන් අපි දන්නවා ABCD කියන්නේ කවුද කියලා. දැන් ආදේශ කරමු. NCR යට NCR ධන NCR ධන 1. C කියන්නේ NCR ධන 2. යට NCR ධන 2 ධන NCR ධන 3. ලැම්ඩා වරක් B වෙනුවට NCR ධන 1 NCR ධන 1 ධන NCR ධන 2. දැන් මම ආදේශ කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේ පද සුළු කරගන්න. ලැම්ඩා හොයන්න දැන් යන්නේ NCR එදෙසම ලියන්න. මේ දෙන්න එකතු කරගන්න ඔයාලට මුල කොටසේ පොඩි උදව්වක් තිබුණා.
අන්නේ දීලා තියෙන තියරේ උදව් කරගන්න ඕනේ. මෙන්න මේක ඔයාලට ඔප්පු කරන්න තිබ්බා. NCR ධන NCR න එක කියන්නේ N ධන 1 CR. ඒ සම්බන්ධයක් බලන්න ඕනේ අපි. උඩට N තිබ්බනම් එකතු කරපුවාම N ධන 1. යට R න එක තිබ්බනම් වැඩි ඉලක්කම එන්න ඕනේ. එහෙනම් අපි බලමු මෙතන N තිබ්බනම් N ධන 1. වැඩි ඉලක්කම එන්න ඕනේ R ධන 1. මොන විදියට එකපාරට උත්තරේ දාන්න නැවත මේව එකතු කරන්න යන්නේ. ධන NCR ධන දෙකේ ලෙසම කියන්නේ. මෙයාට බලන්නකො N ධන 1 C R ධන 3 වැඩි ඉලක්ක. සමානයි ලැම්ඩා NCR ධන 1 බෙදීම N ධන 1 CR ධන 2. දැන් අරිට වඩා තරමක් සුළු. හැබැයි අපි දැන් මේකක සුළු කරගෙන බලමු. දැන් සමහර කලබල වෙලා මේ තුන් දෙනාම එකපාර සුළු කරන්න යනවා. එහෙම කරන්නත් එපා. මේ එක පදයක් සුළු කරගෙන එයා දිහා බලාගෙන මේවා ලියන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. සාමාන්‍ය ගැටලු දෙන්නේ එහෙමයි. මොකද එච්චර කාල වේලාවක් මේ එකම විදිහේ පද සුළු කරන්න ගන්න බෑ. මම මෙයා පැත්තට සුළු කරන්නම්. NCR යට N ධන 1 CR ධන 1. මම මෙයාගේ ප්‍රසාරණය ලියනවා N ඍණාත්මක ප්‍රමාණෝපිත R බෙදීම N ධන 1 බෙදීම දාමු එකේ මෙයාගේ මේ අඩු කළොත් N ඍණාත්මක වරක් R ධන 1. මම තව ටිකක් සුළු කරන්නම් අර බෙදීම වැඩි කිරීම දාලා උඩයට මාරු කරලා යන්න. N ඍණාත්මක R ඍණාත්මක උඩට යනවා R ධන 1 යන උඩට බෙදීම N ධන 1. දැන් මේව කැපෙනවා. මෙයා කැපිලා R ධන 1 යනවා. මෙයා කැපිලා N ධන 1 ඉතුරු වෙනවා. උත්තරේට R ධන 1 යට N ධන 1 කියලා ලැබුණා. මම එක පදයයි පැත්තට ලියන්න සුළු කරේ. දැන් මම මෙතෙන්ට ගෙනල්ලා R ධන 1 යට N ධන 1 ලියන්න. දැන් ඔයාලා බලන්න ඕනේ මෙයාට මේ උත්තරේ ආවනම් මෙයාගේ උත්තරේ කොහොම වෙයිද? දැන් බලන්නකෝ මේ R ධන 1 යට N ධන 1. එහෙනම් මෙයාගේ උත්තරේ මෙන්න මෙහෙම ඉන්නේ. R ධන 3 යට N ධන 1. ඉහා පැත්තට යන්න. එයාගේ උත්තරේ බලන්න දැනට ඔයාලට පේන්නේ නැති එයාගේ උත්තරේ එන්න ඕන ලැම්ඩා වරක් R ධන 2 යට N ධන 1. හැම තිස්සනේ රටාව අල්ලගන්න. ලවේද්‍යම් රටාවකට උත්තරේ තියෙනවා මේ හරෙන් අල්ලගන්න. R ධන 1 යට N ධන 1. R ධන 3 යට N ධන 1. R ධන 2 යට N ධන 1. එහෙමනම් මම ඊළඟ පේරියට යනවා. මේකේ හරය දිගටම අපි අයින් කරනවා. එතකොට මට එනවා R ධන 1 ධන R ධන 3 සමානයි ලැම්ඩා වරක් R ධන 2 කියලා. එහෙනම් මට පුළුවන් දැන් තව ටිකක් සුළු කරගන්න 2 R ධන 4 සමානයි ලැම්ඩා වරක් R ධන 2. මම දෙකේ ඉලක්කම් පිටට අරන් නැවත R ධන 2 දාන්නම්. දැන් R ධන 2 කපලා දාලා ලැම්ඩාට මට උත්තරේ ගන්න පුළුවන් දෙයක්. එහෙනම් මම අද එක ගණනයි ඔයාලට සාකච්ඡා කරන්නේ. ඉතුරු ගණන් හතර හදන්න ඊළඟ පාඩමේදී අපි බලමු ඊළඟ